තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සත් වග සිත් මෙත් සිතින් තෙමා සුවපත් කරන්නට ජාතියට නිවැරදි මඟ කියන ජය මඟ නාලිකාව නවම්පුර 15 පොහොය දවසේදී ඔබ වෙනුවෙන් ගෙනෙන උතුම් වූ දේශනාවන් මාලාවේ තවත් එක් දේශනයක් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම් වෙන්නේ. ඒ උදෙසා වැඩම කරන්නට යෙදුණු කොළවාද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානීය සහ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩදුම්බර සෝබිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල කවුඩාන පාර අංක 9 ලිපිනෙහි පදිංචි උපුල් මහතා සහ උද්‍යානි ජයසූරිය මහත්මිය ප්‍රධාන ඒ පිරිස විසින්. එසේනම් මෙතෙන් සිට මේ උතුම් වූ සජීව දේශනාව මෙලෙසින් පවත්වන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත්නි, අද නවම්පුර 15ක පොහොය දවස මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මහත් වූ ශ්‍රද්ධාවෙන් ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පතලා වූ අපරිමිත මහා කරුණාවෙන් ඉපදෙන මැරෙන දුක් ඇති මේ මහා සංසාර සාගරයෙන් එතර වීම පිණිස දේශනා කළ ඒ උතුම් වූ ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න. අද උදෑසන ඉඳලා මේ පින්වත් පිරිස නොඑක් ආකාරයේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි පින්කම්හි නියැලී කටයුතු කරනවා. වෙනදා මේ පින්වත් පිරිස ධාර්මිකව ගිහි ජීවිතය තුළ කාමයන් භුක්ති විඳිමින් කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරනවා. අද දවසේ උපෝසත සීලයන්හි පිහිටා, උසස් වූ සීලයන්හි පිහිටා ධාර්මිකව හෝ ඒ කාමයන් භුක්ති විඳින්නේ නැතුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් නෙක්ඛම්ම පාරමිතාව මුල් කරගෙන පාරමී ගුණ වඩාත් දියුණු වෙන විදිහට කටයුතු කරනවා. පින්නතුනි, තියෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්නටත් නැති නූපන් සීල සමාධි ප්‍රඥා ගුණ උපදවා ගන්නටත් අද දවස පුරාවට නොහල වීරයකින්, අත් නොහල වීරයකින් කටයුතු කරන්නට ඕන. කුසීතකමින්, කම්මැලිකමින්, අලසකමින් මිදිලා කටයුතු කරන්නට ඕන. රටේ තියෙන, ලෝකයේ තියෙන මේ ව්‍යසනකාරී ස්වභාවය නිසා අපිට වෙනදා වගේ තමන් කැමති විදිහට, රුචි විදිහට ඒ විහාර සේනාසන ඇසුරු කරගෙන උපෝසත දිනය ගත කරන්නට නොහැකි වුණත් තමන්ගේ
තමන් ජීවත් වෙන තැන නිසි විදිහට සකස් කරගෙන උපෝසත සීලෙහි පිහිටා කටයුතු කරන්නට පුළුවන්. තියෙන අවස්ථාවෙන් ලැබිච්ච තැනින් ප්‍රයෝජන ගන්න කියන එක තමයි සර්වඥයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. නොලද දේවල් නොලැබුණු දේවල් ගැන හිතලා තැවෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න තියෙන මේ වර්තමාන මොහොත නිසි විදිහට කළමනාකරණය කරගෙන අනාගත යහපත උදෙසා කටයුතු කිරීමයි කරන්නට ඕන. පින්තුනි, අද මේ ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ දෙහිවල කවුඩාන පාර අංක 9 නිවසේ පදිංචි උපුල් මහත්මයා සහ උද්‍යානී ජයසූරිය මහත්මිය කියන මේ පින්වත් දෙපළ ධර්මදේශනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සියලුම ධර්මදේශකයන්න් වහන්සේලාට ධර්මාවබෝධයේ නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනා කරන්නටත් සුජීවත්ව වාසය කරන දරුවන් ඇතුළු සියලුම දෙනාට උතුම් වූ ධර්මය අවබෝධ වේවා, මේ ඉපදෙන මැරෙන භව ගමන ඉක්මනින්ම නිමා වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව සිතී දරාගෙන ඒ සඳහා මේ ධර්ම දානමය පින්කම උපකාරක ධර්මයක් වේවා කියන ප්‍රාර්ථනාවේ පිහිටා ධර්මදේශනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආරක්ෂා කර ගැනීම සඳහා දියුණු කිරීම සඳහා නොඑක් ආකාරයෙන් කටයුතු කරන සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතයේ දුරු වී ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා කියලා ඒ අය ප්‍රාර්ථනා කරනවා. මියගිය ඥාතීන්ද සිහිපත් කරලා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අදහස් හිතේ දරාගෙනයි ඒ පින්වත් උපුල් මහත්මයා සහ උද්‍යානී ජයසූරිය මහත්මිය අද ධර්මදේශනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. ගිය පුරපසළොස්වක පොහෝ දවසේ අපි පච්චය සූත්‍රය පිළිබඳව සාකච්ඡා කළා. පච්චය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය පිළිබඳව. කැත්තෙම විශේෂ සුවිශේෂ සූත්‍ර දේශනාවක්. සර්වඥයන් වහන්සේගේ ඉගැන්වීම, සර්වඥයන් වහන්සේගේ ලෝකයට සර්වඥයන් වහන්සේ ලෝකයට දුන්න පණිවිඩය මොන වගේද කියලා අපිට හොඳින් තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ මහා ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ කෙටියෙන් උගන්වන්නේ මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පාද ධර්මත් පිළිබඳව, පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් පිළිබඳව සර්වඥයන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්, සංඛාර කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වන ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පන්න ධර්මවල ස්වභාවය තමයි සර්වඥයන් වහන්සේ වදාළේ ඒ පටිච්ච සමුප්පන්න ධර්ම අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පන්න ධර්ම පිළිබඳව දේශනා කළේ. දැන් අවිද්‍යාව කියන්නේ අනිත්‍ය වූ දෙයක්, සංකතං සකස් වූ දෙයක්, පටිච්ච සමුප්පන්නං ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. ඒ වගේම කය ධම්මං ෂේ වෙන දෙයක්, විරාග ධම්මං විරාගයටපත් වෙන දෙයක්, නිරෝධ ධම්මං නිරෝධයටපත් වෙන දෙයක්. සංඛාරත් එහෙම, විඥානත් එහෙම මේ විදිහට අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී මේ හැම දෙයක්ම මේ පටිච්ච සමුප්පන්න ධර්ම සියල්ලක්ම
අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අවිද්‍යාව නිසා සංඛාරයෝ වෙනවා කියන එක, අවිද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා කියන එක, අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරයෝ උපදිනවා සකස් වෙනවා කියන එක උපාදාවා භික්කවේ තථාගතානං අනුපාදාවා තථාගතානං ඨිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා තන් තථාගතෝ අபிසම්බුඤ්ජති අபிසමේති අபிසම්බුඤ්ජිත්වා අபிසමිත්වා පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්ථානි කරෝති පස්සචාති චාහ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරය උපදිනවා කියන මේ ප්‍රත්‍ය ස්වභාවය, මේ ධර්ම ස්ථිතිය, මේ ධර්ම න්‍යාමය, මේ ධර්ම ධාතුව තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වුණත් තථාගතයන් වහන්සේලා මේ ලෝකේ පහළ නොවුණත් සිදුවෙන සනාතන සත්‍යයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. ඒක කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. අතීතෙත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි. සංස්කාරය උපදින්නේම පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි කියන මේ සංස්කාරය උපදින්නේම මේ කර්ම භවය සකස් වන්නේම අවිද්‍යාව ප්‍රත්‍ය කොට. අවිද්‍යාවයි ඒකට හේතුව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතිකෝ භික්ඛවේ යා తත්‍ර තතතා අවිතතතා අනඤ්ඤතතා ඉදප්පච්චේතා කියලා. භාගතුන් වහන්සේ වදාළ මහණෙනි මේ ධර්ම ස්ථිතිය, මේ ධර්ම න්‍යාමය, මේ ධර්ම ධාතු, ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරයෝ වෙනවා කියන මේ ධර්ම ස්ථිතිය, ධර්ම න්‍යාය, මේ ධර්ම ධාතුව ස්ථිරයි, තතතා ස්ථිරයි. ඒක සත්‍ය වූ කතාවක්. ඒක කිසිම දවසක කාටවත් නැහැ කියන්න බෑ. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරනවා තතතා ස්ථිරයි, සත්‍යයයි කියලා. ඒ වගේම අවිතතතා අසත්‍ය වන්නේ නැහැ කියනවා. කිසිම කෙනෙකුට මේක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා අසත්‍ය වශයෙන් දක්වන්න පුළුවන් කමක් නැහැ. අසත්‍ය වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනඤ්ඤතතා අන් පරිද්දකින් වෙන්නේ නැහැ. වෙන ආකාරයකට ඒක වෙන්නේ නැහැ. දැන් කාටවත් ලෝකේ කියන්න බෑ සංස්කාරය උපදින්න මේ කර්ම භවය සකස් වෙන්න හේතු වන්නේ අවිද්‍යාව නෙවෙයි වෙනත් දෙයක් කියලා හේතු දක්වන්න පුළුවන් කමක් නැහැ. සර්වඥයන් වහන්සේ සර්වඥතා ඥානයේ නැමැති හස්තයෙන් මේ ලෝකයේ පිරිමැදලා සර්වඥතා ඥානයේ නැමැති හස්තයෙන් මේ ලෝකයේ පිරිමැදලා මනාකොට ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන දැනවදාළ මේ උතුම් වූ සත්‍ය කාරණාව, මේ ලෝකයේ තියෙන ධර්ම න්‍යාය ඒ ආකාරයෙන්ම වෙනවා. අන්‍ය ආකාරයකට වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ආර්ය ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, මේ බුද්ධ ශ්‍රාවක පිරිස මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් මනාකොට තේරුම් අරගන්න, අවබෝධ කරගන්න පින්නතුනේ උත්සාහ කරන්නට ඕන. පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් හොඳට වෙන් කරලා තේරුම් අරගන්න, අවබෝධ කරගන්න. සුදිට්ඨෝ හෝති සුප්පටි විද්දෝ කියලා ධර්මයේහි භාවිත කරන වචන දෙකක් තියෙනවා බොහෝ තැන්වල. සුදිට්ඨෝ කියන්නේ පින්නන්නේ මනසේ දක්නාලාද කියන එක. සුප්පටි විද්දෝ කියන්නේ මනසේ අවබෝධ කළ කියන එක. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායත් පටිච්ච සමුප්පන්න ධර්මත් මනාකොට දැනගන්න, දැකගන්න, මනාකොට අවබෝධ කරගන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන් උත්සාහවත් වෙන්නට ඕන කරනවා පින්වත්නි. සර්වඥයන් වහන්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යම් ශ්‍රාවකෙක් මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් මනාකොට තත්වාකාරයෙන්, ඒකට කියන භාග්‍යතුන් වහන්සේ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති කියලා.
යථා භූත වේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් සම්මප්පඤ්ඤාය යහපත් වූ ඥාණයෙන් නුවණින් සුදිට්ඨා මනාකොට දැක්කනම් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අතීතයේ අරමුණු කොට සැක උපදින්නේ නැහැ. වර්තමානයේ අරමුණු කොට සැක උපදින්නේ නැහැ. අනාගතයේ අරමුණු කොට සැක උපදින්නේ නැහැ කියලා. කොහොමද ඒ භාගතුන් වහන්සේ වදාලා දැන් මේ පින්නතුන්ට පාළිය බලා ගන්න පුළුවෙනි ඕනනම් පොතපත පරිශීලනය කිරීමෙන් හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ පටිච්ච සමුප්පන්න ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මات සම්‍යක් ප්‍රඥාවෙන් කියන්නේ ඇත්ත ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කනම් අතීතයේ අරමුණු කොට අතීතේ මා ඌයෙම්දෝ අතීතේ මා නොඌයෙම්දෝ අතීතේ කවරෙක් ඌයෙම්දෝ අතීතයේ කෙසේ ඌයෙම්දෝ අතීතේ මම කවරෙක් වී කවරෙක් ඌයෙම්දෝ කියලා මේ ආදී වශයෙන් අයෝනිසෝ මනසිකාරයට යන්නේ නැහැ කියලා. ඔබට පැහැදිලි නේද? එතකොට යම් ශ්‍රාවකයෙක් පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් මනාකොට නුවණින් දැක්කනම් නුවණින් මනාකොට අවබෝධ කළා නම් ඒ ශ්‍රාවකයා අතීතය යනුව යන්නේ නැහැ. කොහොමද යන්නේ නැත්තේ? අතීතේ මම හිටියද? අතීතේ මම හිටියේ නැද්ද? අතීතේ මම කවරෙක් වෙලා හිටියද? අතීතේ මම කෙසේ හිටියද? අතීතේ මම කවරෙක් වී කවරෙක් වුණාද කියලා අයෝනිසෝ මනසිකාරෙහි යෙදෙන්නේ නැහැ. කවුද යෙදෙන්නේ නැත්තේ? මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් මනාකොට දැක්ක මනාකොට අවබෝධ කළ ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. ඒ විදිහට අතීතය පිළිබඳව සැක කරන්නේ නැහැ. අතීතය පිළිබඳව සැක කරන්නේ නැහැ. අතීත භව පිළිබඳව මේ කතා කරන්නේ අතීත භව පෙර භව පිළිබඳව ඒ විදිහට සැක කරන්නේ නැහැ. ඊළඟට මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මات මනාකොට ඒ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ කියන විදිහට ඇත්ත ඇති හැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනාකොට දැක්කනම් මනාකොට අවබෝධ කළා නම් අනාගතයේ පිළිබඳව අනාගත භව පිළිබඳව අතීතයේ අනාගතයේ මම වෙම්දෝ අනාගතයේ මා නොවෙම්දෝ අනාගතයේ කවරෙක් වෙම්දෝ අනාගතයේ කෙසේ වෙම්දෝ අනාගතයේ කවරෙක් වී කවරෙක් වෙම්දෝ කියලා මෙහෙම කල්පනා කරන්නේ නැහැ. කවුද කල්පනා කරන්නේ නැත්තේ? ඔබ හොඳට මතක තියාගන්නට කල්පනා කරන්නේ නැත්තේ මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොಂತಿ. ඇත්ත ඇති හැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මات දැක්ක අවබෝධ කළ ශ්‍රාවකයා. ඊළඟ වර්තමානයේ පිළිබඳවත් සර්වඥන් වහන්සේ දේශනා කරන වර්තමානයේ පිළිබඳව සැක කරන්නේත් නැහැ. වර්තමානයේහි මම වෙම්දෝ වර්තමානයේ මා නොවෙම්දෝ වර්තමානයේහි මා කවරෙක් වෙම්දෝ වර්තමානයේහි මා කෙසේ වෙම්දෝ ඊළඟට මේ සත්වතේ මේ කොයින් ආයේදෝ මේ සත්වයා කොහි යන්නේදෝ කියලා සැක කරන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි මේ පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයි පිළිබඳව නොදන්නාකම නිසා නොදක්නාකම නිසා සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ නොකරන නිසා අතීත භව අරමුණු කරගෙන 6 ආකාරයකින් අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. පෘථග්ජනයාගේ හැටි. ඊළඟට අනාගත භව අරමුණු කොට 5 ආකාරයකට අතීතයේ අරමුණු කොට 5 ආකාරයකට අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. අනාගත භව අරමුණු කොට 5 ආකාරයකට අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. වර්තමාන භවය අරමුණු කොට 6 ආකාරයකට අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. 16 ආකාරයකින් 16 ආකාර අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන්නේ කවුද? මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මات ඇත්ත ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් නොදකින අවබෝධ නොකරන මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අර 16 ආකාර
අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. ඇත්ත වශයෙන්ම ගොඩක් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ අයෝනිසෝ මනසිකාරය තුළ තමයි ජීවත් වෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්නට අතීතේ මම හිටියද අතීතේ මම හිටියේ නැද්ද? මේක පෘථග්ජනයේ කල්පනාවනේ. පෘථග්ජනයේ කල්පනාව. එහෙම සැකයක්, එහෙම විචිකිච්ඡාවක් මේ පෘථග්ජන సంతానගතව තියෙනවා. ඒ විචිකිච්ඡානුසය නැසලා නැහනේ. විචිකිච්ඡානුසය නැසලා නැහැ. ඒ නිසා මේ විචිකිච්ඡාව කියන එක පෘථග්ජන సంతానවල තියෙනවා. අතීතේ මම උනාද? අතීතේ මම හිටියද? අතීතේ මම හිටියේ නැද්ද? අතීතේ මං කවරෙක් වෙලා හිටියද දන්නේ. අතීතේ මම දෙවියෙක් වෙලා හිටියද, මිනිස්සෙක් වෙලා හිටියද, තිරිසන් සතෙක් වෙලා හිටියද කියලා අතීතයේ අරමුණු කොට සැක පහල කරනවා. ඊළඟට අතීතේ මා කෙසේ හිටියද? දෙවියෙක් වෙලා හිටියනම් අල්පේශාක්‍ය වෙලා ඉන්නටද, මහේශාක්‍ය වෙලා ඉන්නටද? මිනිස්සෙක් වෙලා හිටියනම් කොහොම ඉන්නටද කියලා ඒ අංග ප්‍රත්‍ය වශයෙන් ආදී වශයෙන් එහෙම සලකලා බලනවා. ඊළඟට අතීතේ කවරෙක් වී කවරෙක් වූයෙම්දෝ කියන්නේ අතීත භවවල මම කොහොම ආවද දන්නේ නැහැ කියලා කල්පනා කරනවා. ඒ විදිහට. එතකොට මේ කල්පනා කරන්නේ ආත්ම දිට්ඨියෙහි පිහිටනේ නේද? සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දිට්ඨියෙහි පිහිටා තමයි ඒ අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන්නේ. මේක මහ බුදුම කතාවක්. මේක ටිකක් ගැඹුරින් සලකන්න ඕන, කල්පනා කරන්න ඕන කාරණාවක් පින්වත්නි. ඊළඟට අනාගත භව අරමුණු කරගෙනත් එහෙම අනාගතේ මා වෙම්දු, අනාගතේ ආය උපදිනවද දන්නේ නැහැ. අනාගතේ මං උපදීද? අනාගතේ මං උපදින්නේ නැති වෙයිද? ඔය කවුරු මොනවා කිව්වත් ඇත්තටම අනාගතේ මං උපදීද? අනාගතේ මං උපදින්නේ නැති වෙයිද? අනාගතේ මම කවරෙක් වෙයිද? දෙවියෙක් වෙයිද මේ යන හැටියට? බ්‍රහ්මයෙක් වෙයිද? නැත්නම් ප්‍රේතයක් වෙයිද? තිරිසන් සතෙක් වෙයිද කියලා අනාගතේ මම කවරෙක් වෙයිද කියලා කල්පනා කරන මොන වගේ කෙනෙක් වෙයිද? ඊළඟ අනාගතේ මම කෙසේ වෙයිද? මේ යන විදිහට නම් ඉතින් අල්පේශාක්‍යවත් වෙයි කියලා කල්පනා කරන සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් දේවතාවියක් වෙයි කියලා අන්න කෙසේ වෙයිද කියලා කල්පනා කරනවා. ඊළඟට අනාගතේ කවරෙක් වී කවරෙක් වෙම්දෝ? අනාගතේ හරි ඊළඟ භවයේ දෙවියෙක් වුණා කියමුකෝ. එතනින් එහාට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා අන්න සැක සහගතව කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. ඊළඟ වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් නැද්ද? මා වෙම්දෝ, මා නොවෙම්දෝ, මා කවරෙක් වෙම්දෝ, මම කවුද? මම කෙසේ වෙම්දෝ? මං උසද කොටද මිටිද මහතද? මේ නොඑක ආකාරයට කල්පනා කෙසේ වෙම්දෝ? මම කොහෙන්ද ආවේ? මම මේ කොහෙද යන්නේ කියලා මෙන්න මේ විදිහට ආත්ම දිට්ඨියෙහි පිහිටා අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා සැකසහගතව. කවුද එහෙම අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන්නේ සැකසහගතව? ආත්ම දිට්ඨියේ, සක්කාය දිට්ඨියේ පිහිටා මේ පටිච්ච සමුප්පාදයත්, පටිච්ච සමුප්පන්න ධර්මات සම්‍යක් ප්‍රඥාවෙන් නොදකින, සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ නොකරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්. එතකොට මේක හොඳින් හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. මේක මේ පිළිබඳව තියෙනවා සබ්බාසව කියන සූත්‍ර දේශනාවෙත් බොහෝම ලස්සන මනෝඥ වූ විස්තරයක්. මේ අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය, අයෝනිසෝ මනසිකාරයේ හැටි දක්වලා තියෙනවා එතනදී. එතකොට දැන් සබ්බාසව සූත්‍රයේ උගන්වනවා සර්වඥන් වහන්සේ මහණෙනි මේ 16 ආකාර අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල 6ක් තියෙනවා. මොනවාද ඒ ප්‍රතිඵල 6? ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මිත්‍යා දෘෂ්ටි 6කට අහු වෙනවා. නැත්නම් එකකට අහු වෙනවා. හොඳද? මිත්‍යා දෘෂ්ටි 6කට අහු වෙනවා, නැත්නම් එකකට අහු වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටි දැලේ, මේ ජාලේ පැටලිලා අර මකුළු දැලේ පැටලිච්ච සතා මේ ඒකෙම නැහෙනවා වගේ මේ සක්කාය දිට්ඨිය තුල පිහිටා එතනින් ගැලවීමක් නැතුව මේ සංසාරේ නැවත නැවත ඉපදිනවා, මැරෙනවා කියලා සර්වඥන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න සබ්බාසව සූත්‍රය උගන්වනවා මේ
16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන. දැන් ඔබට තේරෙනවා මේ පින්නතුන්ට තේරෙනවා වැටහෙනවා මේ 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් යථා භූතං සම්මප්පඤ්ඤාය. මේ ඇත්ත ඇති මේ එතකොට පටිච්ච සමුප්පන්න ධර්මත් පටිච්ච සමුප්පාදයත් ඇත්ත ඇති හැටියෙන් යහපත් වූ ඥාණයෙන් නොදකින අවබෝධ නොකරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් තමයි මේ 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේහි යෙදෙන්නේ. එහෙම යෙදෙන කෙනාට ලැබෙන ප්‍රතිඵල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සබ්බාසව සූත්‍රයේ මහණෙනි අන්න ඒ අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන මේ හේතුඵල ධර්මය අවබෝධ නොකරන ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අර 16 ආකාර අයෝනිසෝ මනසිකාරයක පැටවිලා කල්පනා කරනකොට එක්ක දෘෂ්ටිගත වෙනවා අත්තිමේ අත්තාති මාගේ ආත්මය ඇත මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම ශාස්වතයි කියන්නේ නොනැසී පවත්නා කෙනෙක් ඉන්නවා. නොනැසී පවත්නා ආත්මයක් ඒකී රේඛාවක්සේ නොනැසී පවතින ආත්මයක් තියෙනවායි කියලා. භවයෙන් භවයට මෙරි මෙරි උපදින නොනැසී යන ආත්මයක් තියෙනවායි කියලා දෘෂ්ටිගත වෙනවා. මාගේ ආත්මය ඇත අත්තිමේ අත්තාති කියලා දෘෂ්ටිගත වෙනවා. ශාස්වත දෘෂ්ටියට බැස ගන්නවා. ඊළඟට නත්තිමේ අත්තාති මාගේ ආත්මය නැත උච්ඡේද දිට්ඨියට යනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මට අයිති ආත්මයක් නෑ. මරණින් මත්තේ ඔක්කොම ඉවරයි කියලා උච්ඡේද දිට්ඨියට යන නත්තිමේ අත්තාති කියලා. එතකොට අත්තිමේ අත්තාති කියලා සාස්වත දෘෂ්ටියට යනවා. නත්තිමේ අත්තාති කියලා උච්ඡේද දෘෂ්ටියට යනවා. කවුද යන්නේ? අර 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්. 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ ඇයි? පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් නොදකින නිසා, අවබෝධ නොකරන නිසා. මේ පිනදොන බොහොම පැහැදිලිනේ. බලන්න සරුවඥන් වහන්සේගේ ධර්මයේ මොන තරම් ලස්සනද කියලා. මේක ගලපගෙන කල්පනා කරලා බලනකොට මොන තරම්නම් මිහිරක් මේ ධර්මයේ තුලින් අපිට විඳින්න පුළුවන්කමක් තියනවාද? මොන තරම්නම් මානසික සැනසෙල්ලක් සතුටක් ජීවිතේ ලබන්න භුක්ති විඳින්න පුළුවන්කමක් තියනවාද? ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කරනවා අත්තනාව අත්තානං සංජාමීති. ඒකත් දෘෂ්ටියක්. ආත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියලා දෘෂ්ටිගත වෙනවා. අර 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල. දැන් මේ පින්නතුන්ට පැහැදිලි වෙන්න ඕන. නේද? 16 ආකාර අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵල අත්තිමේ අත්තාති මාගේ ආත්මය ඇති කියලා ශාස්ත්‍ර දෘෂ්ටියට යනවා. නත්තිමේ අත්තාති මාගේ ආත්මය නැtei කියලා උච්ඡේද දෘෂ්ටියට යනවා. නැත්නම් අත්තනා වත්තාන සංජාමීති. ආත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටියට යනවා. අන්න ඒකනේ මම තමා දන්නේ මං ගැන. මං ගැන හඳුනාගත්තා. මං ගැන හොඳට මමත් නේ සමහර අයත් භාවනා කළාත් කියනවනේ නේද? සමහර පින්නතල භාවනා කළාත් කියනවා මං ගැන හොඳට තේරුම් ගත්තා. මං ගැන හොඳට අවබෝධ කරගත්තා භාවනා කළා. නේද? මොකද මේ අත්තනා වත්තානං සංජාමීති. ඒ දෘෂ්ටිය මේක හරි පුදුමයි පින්නානේ. සක්කාය දිට්ඨිය කියන එක මහ පුදුමයි. කොහෙන් ගිහිල්ලා කැරකිලා වැටෙන්නේම ආත්ම දිට්ඨියට සක්කාය දිට්ඨියට. ඒක බිඳ ගන්නවා කියන එක, ඒක කඩා ගන්නවා කියන එක පහසු කාරණාවක් නෙවෙයි. ඒක කඩාගත්තා නම්, ඒක බිඳගත්තා නම් පින්වත්නි භව හතයිනේ. නැතේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක් නැහැ, ආදි භවයක් නැහැ. ඊට මෙහා මේ ඉපදෙන මැරෙන දුක් ඇති සංසාර ගමනෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සක්කාය දිට්ඨියත් එක්කම එකට එල්ලිලා ඉන්නේ සීලබ්බත පරාමාසය විචිකිච්ඡාවයි දෙක. ඒ දෙන්නටත් ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ දෙන්නත් නැසිලා යනවා. නේද? ඒ දෙන්නත් නැසෙනවා, මැරිලා යනවා. සක්කාය දිට්ඨිය නැහෙනවත් එක්කම හරියට අර සතා මැරුණාම සතාගේ සාරයෙන් ජීවත් වෙන කිනිතුල්ලොන්ද ජීවත් වෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි.
ඒ වගේ සක්කාය දිට්ඨියත් එක නැසෙනවා. එතකොට බලන්න අත්තනාව අත්තානං සංජාමීති මේ ආත්මය විසින් ආත්මය හඳුනගත්තා. මම කවුද කියලා හඳුනගත්තා. සංජාමීති මේ හඳුනගත්තා කියලා මේ දෘෂ්ටිගත වෙනවා. ආත්මය විසින් ආත්මය හඳුනගත්තා කියලා. ඊළඟට අත්තනාව අනත්තානං සංජාමීති. අත්තනාව ආත්මය විසින් අනාත්මය හඳුනගත්තා. නේද? ආත්මය විසින් අනාත්මය හඳුනගත්තා කියන මේ දෘෂ්ටියට යනවා. ආත්මය විසින් ආත්මය හඳුනගත්තා. ආත්මය විසින් අනාත්මය හඳුනගත්තා. ආත්මය විසින් අනාත්මය හඳුනගත්තා කියන එක බලන්න. දැන් භාවනා කරලා සමහර පින්නතුන් කියනවානේ මං හොඳට අනාත්මය තේරුම් ගත්තා. දැන් මට හොඳට අනාත්මය වැඩෙනවා. දැන් හොඳයි කියලා. එතකොට මොකද ඒ වෙන්නේ? ආත්මය මම තමයි අනාත්මය දැක්කේ, අනාත්මය හඳුනාගත්තේ, මේ ඔක්කොම අනාත්මයි කියලා දැන් මට තේරෙනවා කියලා. එතකොට එතන මේ දැන් මේ ඇත්ත වශයෙන්ම ආත්ම කරගන්නේ සංඥා ස්කන්ධය. ඒක හොඳට මේක මජ්ක්‍ධිම නිකාය අට කතාවේ මට මතකයි අට කතාවේ ඒත් මේක විස්තර කරනවා, ටීකාවෙත් මේක විස්තර කරනවා. ලීනත්තප්පකාසිනී කියන ටීකාවේ බොහොම ලස්සනට විස්තර කරනවා, විවරණය කරනවා. අත්තනාව අත්තානං සංජාමීති කියන්නේ ඒ සංඥා ස්කන්ධේම ආත්ම කරගෙන ඒ දෘෂ්ටි ඇති කරගන්නවා. ඊළඟට අත්තනාව අනත්තානං සංජාමීති කියලා කියන්නේ සංඥා ස්කන්ධය ආත්ම වශයෙන් දකිනවා, මම කියලා දකිනවා, සත්වපුද්ගල ස්වરૂපයෙන් දකිනවා සංඥා ස්කන්ධය. ඊතුරු ස්කන්ධ හතර දකිනවා අනාත්ම වශයෙන්. ඊළඟට දෘෂ්ටිගත වෙනවා සංඥා ස්කන්ධය ආත්ම උනානේ, මම කියලා හිතාගත්තානේ. අර හැඳිනීම් වශයෙන් උපදින්නා වූ සංඥාවත් සත්පුද්ගල ආත්ම වශයෙන් නොදැක එයත් ප්‍රත්‍යෝත්පන්න දෙයක් හැටියට නොදැක්ක නිසා, දැක ගන්න බැරි වෙච්ච නිසා ඇතැම් ශ්‍රාවකයෝ සංඥා ස්කන්ධය ආත්ම වශයෙන් අරගෙන ඒ සංඥා ස්කන්ධය ඒ ආත්මය, ඒ මම අනාත්මය හඳුනගත්තා කියලා කතා කරනවා, දෘෂ්ටිගත වෙනවා. ඒ කියන්නේ මම හොඳට අනාත්ම භාවනාව කළා, මම හොඳට අනාත්මය හඳුනගත්තා, දැන් මට හොඳට තේරෙනවා මේ සියලුම දේවල් අනාත්මයි කියලා, ගන්න දෙයක් නැහැ, වැඩක් නැහැ කියලා සමහරතු කියන්නේ දෘෂ්ටියක්. දෘෂ්ටිගත වෙලා කියලා දන්නේ නැත. ඒකට බලන්නකො නේද? භාවනා කරලා දෘෂ්ටිගත වෙනවා. ඒකයි අහන්න දෙයක්ද? කල්ප ගණන් සිහි කරන්න පුළුවන් වෙලා හිටපු තාපසයෝ පවා දෘෂ්ටිගත වුණයි කියලා මේ සම්බාසව සූත්‍රයේ දක්වලා තියෙන්නේ. කල්ප ගණන් සිහි කරන්න පුළුවන්. එහෙනම් මේ දෘෂ්ටිය කියන එක හරි භයානකයි පින්නන්නේ. මේ හැම දෘෂ්ටියකටම පාදක වෙන්නේ සක්කාය දිට්ඨිය. ဒုတိ ය ඉසිදත්ත කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ. ဒုတိ ය ඉසිදත්ත සූත්‍රයේ දක්වනවා බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටි සියල්ලට මුල් වෙන්නේ සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය කියලා. එතකොට මේ පින්නතුන් පැහැදිලිනේ සක්කාය දිට්ඨියේ තරම, ආත්ම දිට්ඨියේ තරම. මේ මම කියලා මේ ස්කන්ධ ධාතු ආයතන සමූහයක් පුම්බගෙන දඟලන එකේ විපාකනේ වෙන මොකද්ද? මේ ස්කන්ධ ධාතු ආයතන සමූහයක් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් නොදැක මේක පුම්බගෙන ජීවත් වෙන එකේ විපාක තමයි නොඑක් ආකාරයේ අර කැලේ ඉන්න අන්ධ ඇතෙක් එහෙම පැටලෙන්න වගේ නොඑක් ආකාරයේ දෘෂ්ටි මතවාද තුල මේ බැසගෙන මේ කල්පනා කරන එක. ඒතර දැන් මේ පින්නොදන පැහැදිලි අර 16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරෙහි යෙදෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් පැටලෙනවා ගිහිල්ලා අත්ති මේ අත්තාදි සාස්වත දෘෂ්ටියෙහි මාගේ ආත්මය ඇතේ කියලා, නත්ති මේ අත්තාදි මාගේ ආත්මය නැතේ කියලා දෘෂ්ටිගත වෙනවා. නැත්නම් අත්තනා වත්තානං සංජාමීති ආත්මය විසින් ආත්මය හඳුනගත්තා, මම තමයි මං හඳුනගත්තේ කියලා දෘෂ්ටිගත වෙනවා. ඊළඟට අත්තනාව අනත්තානං සංජාමීති ආත්මය විසින් අනාත්මය හඳුනගත්තා, මම තමයි අනාත්මය හඳුනගත්තේ කියලා දෘෂ්ටිගත වෙනවා. මේ මම තමයි අනාත්මයි, ඒ අනාත්මය දැනගත්තේ හඳුනගත්තේ මමයි කියලා දෘෂ්ටිගත වෙනවා. ඊළඟට පින්වත්නි අනත්තාව අත්තානං සංජාමීති පස්වෙනි එක. අත්තනාව අනත්තානං සංජාමීති මම තමයි මේ අනාත්මය විසින් ආත්මය හඳුනගත්තා කියලා දෘෂ්ටිගත වෙනවා.
හොඳද? ඉස්සෙල්ලා ආත්මය විසින් අනාත්මය හඳුනාගත්තා. දැන් අනාත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියලා දෘෂ්ටිගත වෙනවා. පස්වෙනි දෘෂ්ටිය සම්බාසව සූත්‍රයේහි උගන්වන. අනාත්මය විසින් තමයි ආත්මය හඳුනාගත්තේ. සංඥාස්කන්ධය අනාත්මයි. ඒ අනාත්ම වූ සංඥාස්කන්ධය තුලින් තමයි මේ ආත්මය මම කියන්නේ කවුද? මගේ ස්වභාවය මොකක්ද කියලා මනාකොට හඳුනාගත්තේ කියලා ඔන්න දෘෂ්ටිගත වෙනවා. හරි පුදුමයි නේද පින්වත්නි? ඊළඟට මේ මෙන්න දැන් දෘෂ්ටි හයක් තියෙනවානේ. පස්වෙනි දෘෂ්ටිය තමයි හයවෙනි දෘෂ්ටිය තමයි සබ්බා සූත්‍රයේ දක්වන නොඑක ආකාරයේ මේ කතා කරන, කර්ම කරන, ඒ කියන්නේ ක්‍රියා කරන ඒ ක්‍රියාවන්ගේ විපාක භුක්ති විඳින භවයෙන් භවයට යන ආත්මයක් ඇතේ කියලා මේ ගන්න දෘෂ්ටිය. මේ දෘෂ්ටි 6 දිහා බලපුවාම අපිට එක කාරණාවක් හොඳට පැහැදිලි. මේක දිහා නුවණින් බැලුවනම් විමර්ශනශීලීව ඥාන සංප්‍රයුක්තව හොඳට මේ දෘෂ්ටි ටික දිහා බැලුවනම් අපිට බොහොම ලස්සන කාරණාවක් මතු කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ දෘෂ්ටි තුලින්. බලන්න මේ දෘෂ්ටි ටික යන විදිය අත්ති මේ අත්තාති මාගේ ආත්මය ඇත කියලා. නත්ති මේ අත්තාති මාගේ ආත්මය නැtei කියලා. අත්තනාව අත්තානං සංජාමීති. ආත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටියක්. ඊළඟට අත්තනාව අනත්තානං සංජාමීති. ආත්මය විසින් අනාත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටිය. ඊළඟට අනාත්මය විසින් අනත්තාව අත්තානං සංජාමීති. අනාත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටිය. දැන් බලන්න මෙතන තියෙනවානේ අත්තනාව අත්තානං සංජාමීති කියලානේ. ඒක දෘෂ්ටියක්. ඊළඟට තියෙනවා අනත්තාව අත්තානං සංජාමීති කියලා. අනාත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටිය. ඊළඟට තියෙනවා අනත්තාව අත්තානං සංජාමීති. අනාත්මය විසින් ආත්මය හඳුනාගත්තා කියන දෘෂ්ටිය. හැබැයි මෙතන නෑ දැන් අත්තනාව අත්තානං සංජාමීති කියලා තියෙනවා. හැබැයි නෑ පින්වත්නි අනත්තානං සංජාමීති කියලා එකක් නෑ. අන්න ඒකයි දකින්න ඕන. ඒ යන පිළිවෙලට නම් හරියට නම් තියෙන්න ඕන තමයි. නමුත් සර්වඥන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ එහෙම දෘෂ්ටියක් දක්වලා නැහැ. කොහොම දෘෂ්ටියක්ද? අනත්තානං සංජාමීති කියලා. අනාත්මය විසින් අනාත්මය හඳුනාගත්තා කියන ඒක දෘෂ්ටි ගණයට දාලා නැහැ. එහෙනම් ඒ දෘෂ්ටියක් වන්නේ නැහැ. ඇයි නොවන්නේ? ඒක තමයි ඇත්ත. ඒක තමයි ස්වභාවය. අනාත්මය විසින් අනාත්මය හඳුනාගත්තා කියන මේ ස්වභාවය දැන් බලන්නට මේ පින්නතුන් මතක ඇති අපි මීට කලිමුත් දේශනාවන් කරලා තියෙන බොහොම මනෝඥ දේශනාවක් තියෙනවා. අංගුත්තර නිකායේ භාගතුන් වහන්සේ දේශනා කරන අර මේ ධර්ම ස්වභාවය කොහොමද එකකට එකක් හේතු වෙවි ප්‍රත්‍ය වෙවි යන්නේ කියලා. එකකට එකක් හේතු වෙවි ප්‍රත්‍ය වෙවි යන්නේ චේතනාකරණී සූත්‍රය. චේතනාකරණී කියන සූත්‍ර දේශනාව. ඒ චේතනාකරණී සූත්‍රයේ දක්වන කොහොමද මේක එකකට එකක් පෙළ ගැහිලා යන්නේ කියලා. මේ පින්නදන මතකනේ සීලය නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ අතුලාන්තය කියන්නේ අවිප්පටිසාර සීලය නිසා අවිප්පටිසාර ගුණය පිහිටනවා. අවිප්පටිසාර ගුණය නිසා ප්‍රමෝදය පිහිටනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය පිහිටනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය පිහිටනවා. පස්සද්ධිය හේතු කරගෙන පස්සද්ධිය ප්‍රත්‍ය කරගෙන සුඛය උපදිනවා. සුඛය නිසා සිත සමාධිමත් වෙනවා. සමාධිය නිසා යථා භූත ඥාන දර්ශනය උපදිනවා. යථා භූත ඥාන දර්ශනය නිසා නිබ්බිදා උපදිනවා. නිබ්බිදාව නිසා විරාගය උපදිනවා. විරාගය නිසා විමුක්තිය උපදිනවා. විමුක්ත වුණ කෙනාට විමුක්තස්මින් විමුක්ත මිති ඥානං කියලා විමුක්තහුට විමුක්ත වුණා කියන ඥානය උපදිනයි කියලා සර්වඥයන් වහන්සේ දක්වනවා. ඒ ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේකෙදි දේශනා කරන මහණෙනි මෙන්න මෙහෙම ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති කියලා. ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති කියලා. මේ ධර්මයක් තවත් ධර්මයක් විසින් පුරවාලනවා. මේ ධර්මයක් තවත් ධර්මයක් විසින් ගලා බස්සනයි කියලා භාග්‍යතුන් වහන්සේ
දේශනා කරන. එතකොට බලන්නට මේ අවිප්පටිසාර ගුණය කියන එක උපදින්නේ සීලය නිසා. සීලය නිසා. සීලය ප්‍රත්‍ය කොට තමයි යථාභූත ඥාන දර්ශනය උපදින්නේ. එතකොට දැන් සීලය ප්‍රත්‍ය කරගෙන අවිප්පටිසාර ගුණය උපදින්නේ. ඒ අවිප්පටිසාර ගුණය උපද්දවා ගන්න කෙනෙක් ඒ අවිප්පටිසාර ගුණයට අයිතිකාරයෙක් නෑ. සීලයක් තියෙනවා, හික්මීමක් තියෙනවා. ඒ හික්මීමද ප්‍රත්‍යෝත්පන්නයි. ඒ හික්මීමටද අයිතිකාරයෙක් නෑ. ඒ තියෙන්නේ අනාත්ම වුණ ධර්මමය පැවැත්මක්. අනාත්ම වෙච්ච ඒ අනාත්මය කියන්නේ සත්පුද්ගල ආත්මත්වයෙන් තොර වෙච්ච ධර්මමය පැවැත්මක් තමයි විද්‍යමාන වෙන්නේ පින්නත්. මේක පරමාර්ථ වශයෙන් කල්පනා කරලා බැලුවොත්. එතකොට දැන් අර කීටාගිරි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා. එතකොට ශ්‍රාවකයා කල්පනා කරන්නේ සියල්ල අනාත්මයි, මේ සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් මේක නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සත්පුද්ගල ආත්මත්වයෙන් හිස් ශුන්‍යයි කියලානේ. එතකොට සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍ය නම් කොහොමද මේ සිල් රැකෙන්නේ? එතකොට කොහොමද අවිපරිසාර ගුණය උපදින්නේ? සීලයක් තියෙනවා, ඒ සීලයට අයිතිකාරයෙක්, සීලය රකින්නෙක් නැහැ. ඔහොම දේශනා එක දේශනා තියෙන මහා පුන්නම කියලා. මොකේද සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ තියෙන්නේ මහා පුන්නම සූත්‍රය. මේකෙදී මේ අනාත්මය පිළිබඳව මේ ස්කන්ධයන්ගේ අනාත්මය පිළිබඳව සර්වඥන් වහන්සේ දේශනාව කරගෙන යනකොට ඒක ස්වාමීන් වහන්සේ නමකට ඇති වෙන දෘෂ්ටියක්. සියල්ල අනාත්ම නම් කර්ම කරන්නේ කවුද? කර්මයන්ගේ විපාක විඳින්නේ කවුද? අන්න එහෙම මේ භික්ෂුවකට ඇති වෙන ස්වාමීන් වහන්සේට ඇති වෙන දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ සර්වඥන් වහන්සේ මේක දකිනවා. දැකලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, භාග්‍යතුන් වහන්සේ මනාකොට මේ ධර්මයේ දේශනා කරද්දී ඇතැම් හිස් පුරුෂයෝ ඒක අතිධාවනය කරන්න උත්සාහ කරනවා කියලා. ඒක අවබෝධ කරගන්නේ ඒක අතිධාවනය කරන්න උත්සාහ කරනවා කියන බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, කර්මයක් තියෙනවා, කර්මයට විපාකයක් තියෙනවා. කර්ම කරන්නෙක්වත් විපාක විඳින්නෙක්වත් නැහැ. කර්මයක් තියෙනවා නම් කර්මයට විපාකයක් තියෙනවා නම් එච්චරනේ. අය මොකටද කෙනෙක් ඕන භාෂාවට කරමී කියපම මම කියලා තියෙන භාෂාවේ. ඒක පරමාර්ථ ස්වභාවය නෙවෙයි නේද? මේකනේ අර නාමං සබ්බං අන්න භවී කියලා අර නාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මට මතක හිටිය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. එතකොට කර්මයක් තියනවා, ඒ කර්මයට විපාකයක්. අන්න ඒ වගේ තමයි සීලයක් තියනවා, සීල් රකින්න කෙනෙක්වත් සීලයට අයිතිකාරයෙක්වත් නැහැ. හික්මීමක් තියනවා. හික්මීමක්. අන්නේ අනාත්ම වූ හික්මීම නිසා උපදිනවා අවිප්පටිසාර ගුණය. අවිප්පටිසාර ගුණය කියන්නේ පසුතැවිල්ලක් නොමැතිකම. පසුතැවිලි වෙන කෙනෙක් නැහැ. පසුතැවිල්ලක් තියෙනවා ප්‍රත්‍යෝත්පන්නව. පසුතැවිලි වෙන කෙනෙක් නැහැ. කෙනෙක් නැති අනාත්ම සත්පුද්ගල ආත්මත්වයෙන් තොර කියන්නේ නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍ය වූ අවිප්පටිසාර ගුණයක්. හුදෙක්ම ගුණයක් නෑ. හමාගෙන යන හුලඟක් වගේ, ගලාගෙන ගඟක් වගේ. ගලාගෙන යන ගසා මේ ගඟ වගේ, හමාගෙන යන හුලඟ වගේ මේකත් එක්තරා ධර්මමය ස්වභාවයක්. ඒ ධර්ම ස්වභාවයට අයිතිකාරයෙක් නෑ. අවිප්පටිසාර ගුණයේ තියෙන ගුණයට අයිතිකාරයෙක් නෑ. ඒතකොට මේ අපිට පුළුවන් නම් මේ ස්කන්ධ ලෝකය මනාකොට දකින්න නුවණින් දකින්නයි කියන්නේ ශුන්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් දැන් පේන පින්ඩූපම සූත්‍රය. පේන පින්ඩූපපං රූපං ආදි වශයෙන් තියෙන සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ තියෙන්නේ. පේන පින්ඩූපම සූත්‍රයේ හරිම ලස්සන දේශනාවක් පින්නත්. ඒ දේශනාව පුරාවට උගන්වන්නේ සර්වඥන් වහන්සේ මේ ශුන්‍ය ස්වභාවය. ඒකනේ පෙනගොඩේ කොහෙද මහණෙනි හරයක් අරටුවක්. අන්න ඒ වගේ මේ රූපේ හරයක් නැහැ. මේ රූපය ශුන්‍යයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා. රූපය ශුන්‍යයි කියන රූපය නැහැ කියන එක නෙවෙයි. රූපය ආත්ම වශයෙන් ශුන්‍යයි කියන එක. ලෝකයේ කිසිවක් නැහැ. ඔක්කොම තියෙන හිතේ කියන්නේ විඥානවාදයක්. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට උගන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන උගන්වලා තියෙන්නේ මේ සංසාර චක්‍රය පිළිබඳව, භව චක්‍රය පිළිබඳව මේ හැම දෙයක්ම ප්‍රත්‍යෝත්පන්න ස්වභාවයකින්
සර්වඥන් වහන්සේ මේ ලෝකයට උගන්වලා තියෙන දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ දෘෂ්ටිවල තියෙන්නට ඕන හරිනම් දෘෂ්ටියක් හැටියට අනත්තානං සංජාමීති කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් නැත්තේ ඒ දෘෂ්ටියක් නොවන නිසා. නේද? ඒක දෘෂ්ටියක් නෙවෙයි. ඒක බොහොම ලස්සනට අර චේතනාකරණී ආදී සූත්‍ර දේශනාත් එක ගලපලා බලනකොට හොඳට තේරෙනවා පුදුම ප්‍රීතියක් එක්ක මේක මොනතරම්නම් ස්වාක්කාත ධර්මයක්ද මේ ත්‍රිපිටක ධර්මයක් කොච්චර ගැළපිලා යනවද කියලා. අපි දන්නවා වෙන ග්‍රන්ථ කියවනකොට මුල කියන එක නෙවෙයි මැද කියන්නේ, මැද කියන එක නෙවෙයි අග කියන්නේ. එකම දේ මුලින් අගින් මැදින් විරෝධයි පරස්පරයි. ත්‍රිපිටක ධර්මයේ එහෙම නැහැ. ත්‍රිපිටක ධර්මය මනාකොට මුල මැද අග ගැලපෙනවා. එකකට එකක් නොගැලපෙන ස්වභාවයක් පින්වත්නි දැක ගන්න පුළුවන්කමක් නැහැ. ඒතකොට චේතනාකරණී සූත්‍රේ ඊළඟට අවිප්පටිසාර ගුණය සත්පුද්ගල ආත්ම ස්වභාවයක් නැති ඒ අවිප්පටිසාර ගුණය නිසා පසුතැවිල්ලක් නොමැතිකම නිසා එය හේතු කරගෙන උපදින පස් මේ ප්‍රමෝදය. එතකොට ප්‍රමෝදය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ප්‍රමෝදය තරුණ ප්‍රීතියට කියන්නේ ප්‍රමෝදය කියලා, නොවැඩුණ ප්‍රීතියට කියන ප්‍රමෝදය කියලා. ඒ නොවැඩුණ ප්‍රීතිය ප්‍රමෝදය උපදින්නේ හේතුන් නිසා. ඒකට අයිතිකාරයෙක් නැහැ. මේ ප්‍රමෝදයක් තියෙනවා, ප්‍රමෝද වෙච්ච කෙනෙක් ඉන්නවනේ. සාමාන්‍ය මේ ධර්මයේ නොදකින්න තැන. නමුත් පරමාර්ථ ධර්මයට ගියාට පස්සේ ඒ තුල භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ ප්‍රමෝදයක් තියෙනවා. ඒ ප්‍රමෝදයට අයිතිකාරයෙක් නැහැ. ප්‍රමෝදයක් තියෙන ප්‍රමුදිත වන්නේක් නැහැ. දැන් වැඩේ තියෙන ප්‍රමෝදයකුත් තියෙන ප්‍රමුදිත වන්නේකුත් ඉන්නවනේ. එහෙම නෙවෙයි. ප්‍රමෝදයක් තියෙනවා. ඒ ප්‍රමෝදය ශුන්‍යයි. ශුන්‍යයි කියන්නේ ආත්ම වශයෙන් ශුන්‍යයි. ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් හෝ මම කියා හෝ මගේ කියා හෝ ගන්නට බැරි හේතුන්ගෙන් උපන් ප්‍රමෝදයක් තියෙනවා. හේතුන්ගෙන් උපන් ප්‍රමෝදයක් තියෙනවා. අන්න ඒ විදිහට මේක ප්‍රත්‍යාකාර ධර්මයක් නේද? ධර්මය අවබෝධ කරනවා කියන එකත් ශුන්‍ය වූ ප්‍රත්‍යාකාර ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ නිසා ඇත්ත කතාව නම් අත්තානං සංජාමීති නේද? අනාත්මය විසින් අනාත්මය හඳුනගත්තා කියන එක ඇත්ත වශයෙන්ම ඒක දෘෂ්ටි සංඛ්‍යාවට යන්නේ නැහැ. එයයි සත්‍ය. ඒතකොට ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේක මේ දෘෂ්ටි ගණේහිලා දේශනා කරන්නේ නැහැ. දැන් එතකොට බලන්නට මේ ආදී දෘෂ්ටි උපදින්නට හේතුව මේ වගේ මිත්‍යා දෘෂ්ටි సంతానගත උපදින්න හේතුවත් අර 16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරය. 16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරය. ඒ 16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරයට හේතු වෙන්නේ 16 ආකාර වූ අයෝනිසෝ මනසිකාරයට ප්‍රත්‍යවන්නේ පින්වත්නි අර පටිච්චසමුප්පාදයට පටිච්චසමුප්පාන ධර්මات මනාකොට නොදන්නාකම නිසා නේද? මනාකොට දකින්න නැතිකම, මනාකොට අවබෝධ කරන්නේ නැතිකම. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයක් පටිච්චසමුප්පන්න, ඒ කියන්නේ පටිච්චසමුප්පාදයට පටිච්චසමුප්පන්න ධර්මات හොඳට තේරුම් ගන්න, අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. අන්න එහෙම අවබෝධ කරගත්තට පස්සේ අතීතයේ වශයෙන් අයෝනිසෝ මනසිකාරය දෙන්නෙත් නැහැ. වර්තමාන වශයෙන් අයෝනිසෝ මනසිකාරය දෙන්නෙත් නැහැ. අනාගතය අරමුණු කොට අයෝනිසෝ මනසිකාරය දෙන්නෙත් නැහැ පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුප්ප කියලා සූත්‍රයක් තියෙනවා. මේ පුප්ප කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අතීතයේ සිහි කරනවා කියලා සිහි කරන්න තියෙන මොනවද? ඉපද නිරුද්ධ වූ ස්කන්ධයෝ. අනාගතය සිහි කරනවා කියන අනාගතය කියලා සිහි කරන්න වෙන්නේ මොනවද? නූපන් ස්කන්ධයෝ පිළිබඳව. නූපන් ස්කන්ධ අරමුණු කොටගෙනයි කල්පනා කරන්න තියෙන්නේ. ඊළඟට වර්තමානයේ පිළිබඳව කල්පනා කරනවා කියලා කල්පනා කර මේ නොයෙක් නම් ගොත් දාගෙන කල්පනා කරන්නේ ස්කන්ධ පිළිබඳවනේ. නේද? අතීත වශයෙන් සිහි කළත් සිහි කරන්නේ ස්කන්ධ. අනාගත වශයෙන් සිහි කළත් සිහි කරන්නේ ස්කන්ධ. වර්තමාන වශයෙන් සිහි කළත් සිහි කරන්නේ ස්කන්ධ. කියන්නේ පංච උපාදාන ස්කන්ධ. නේද? පංචස්කන්ධ පිළිබඳවයි සිහි කරන්නේ. එතකොට මේ නාම රූප ධර්ම පරම්පරාවක පැවැත්මක් කියන එක හොඳට තේරුම් ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද ධර්මයේ දේශනා කළේ. මේක චක්‍රයක්. මේකෙන් උගන්වන්නේ සංසාර චක්‍රය, භව චක්‍රය පිළිබඳවයි සර්වඥයන් වහන්සේ මේ පටිච්චසමුපාද ධර්මයේ
ලෝකයට කියලා දෙන්නේ, ලෝකෙට උගන්වන්නේ සංසාර චක්‍රය, භව චක්‍රය. එතකොට අතීත වශයෙන්ද, වර්තමාන වශයෙන්ද, අනාගත වශයෙන්ද, භව වශයෙන්, ඒ කියන්නේ අතීත, අනාගත, වර්තමාන වශයෙන් මේ කතා කරන්නේ හේතුන්, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ස්කන්ධ ධාතු ආයතන පරම්පරාවක පැවැත්මක් පිළිබඳව. ස්කන්ධ ධාතු ආයතන පරම්පරාවක පැවැත්මක් පිළිබඳව තමයි අතීත, වර්තමාන, අනාගත වශයෙන් කතා කරන්නේ. මේක බොහොම ලස්සනට දක්වපු තැනක් තියෙනවා පින්වත්නි. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ධම්මට්ඨිති ඥාන නිර්දේශේ කුද්දක නිකායට අයිති පටිසම්භිදා මග්ග ප්‍රකරණය ධම්මට්ඨිති ඥාන නිර්දේශය. බොහොම ලස්සනයි. ධම්මට්ඨිති ඥාන නිර්දේශෙත් අවසානයේ තියෙන්නේ මේක දක්වන්නේ, මේක පෙන්වලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්චසමුප්පාදය. අර ඔබ අහලා තියෙනවානේ අතීතේ හේතුවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතුවෝ පංච ආයතින් ඵල පංචකං කියලා අපේ පූර්වාචාරින් වහන්සේලා දක්වලා තියෙනවා. පූර්වාචාරින් වහන්සේලා දක්වපු මේ කතාවට වර්තමානාචාරින් වහන්සේලා විරුද්ධත්වයක් දක්වනවා. මේක පෙළේ තියෙන එකක් නෙවෙයි කියලා. එසේ වුවත් එය පෙළේ තියෙන බවට සාක්ෂිය තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ධම්මට්ඨිති ඥාන නිර්දේශේ. එතකොට මේ සංසාර චක්‍රය, භව චක්‍රය, මේ ඉපදෙන මැරෙන ස්කන්ධ ධාතු ආයතන පරම්පරාව දක්වද්දී සර්වඥයන් වහන්සේ මේ භව චක්‍රය, සංසාර චක්‍රය පෙන්වා පටිච්ච සමුප්පාද ධර්මයේ, මේ පටිච්ච සමුප්පාද ධර්ම, මේ ධර්ම ස්ථිතිය, ධර්ම න්‍යාය, ධර්ම ධාතුව දක්වලා ලෝකයට පෙන්වා පින්වත්නි. එතකොට අතීත හේතු, දැන් අතීත හේතු මුල් කරගෙන තමයි වර්තමානයේහි ප්‍රතිසන්දිය කියන එක සකස් වෙන්නේ. මේ වර්තමාන භවයට හේතු වන්නේ අතීත හේතු. මේ වර්තමාන භවයට හේතු වන්නේ වර්තමාන හේතු නෙවෙයිනේ. වර්තමාන භවයට හේතු වන්නේ අතීත හේතු. ඒ කියන්නේ වර්තමාන ඵලවලට හේතු වර්තමාන ඵලවලට හේතු වන්නේ අතීත හේතු. එතකොට වර්තමාන ඵල උපදින්න. එතකොට ඒක දක්වනවා අතීතයේ අවිද්‍යාව, සංඛාර, තෘෂ්ණාව, උපාදාන, භව කියන මේවා හේතු කරගෙන වර්තමාන ඵල පංචකය, වර්තමාන ඵල පංචකයේ වශයෙන් ගන්නේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන මේවා. එතකොට විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන මේ වර්තමාන ඵලවලට හේතු වන්නේ අතීත අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව කියන මේ හේතු. එතකොට අතීත අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව හේතු කරගෙන විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන වර්තමාන ඵල පංචකය සකස් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අවිද්‍යාව, සංඛාර, තණ්හා, උපාදාන, භව කියන වර්තමානේ නැtei කියලා. අනේ ඊළඟට දක්වනවා පින්වත්නි දැන් අනාගත ඵල උපදින්න වර්තමාන හේතු උපකාර වෙනවායි කියලා. වර්තමානයේ මේ වර්තමාන භවයේ, වත්මන් භවයේ ඒ කර්ම භවයත් එක්ක යෙදුන වර්තමාන භවය, දැන් උපපත්ති භව, කර්ම භව කියලා භවයේ දෙආකාරයකට දක්වනවානේ. එතකොට කර්ම භවයේනේ මේ ප්‍රතිසන්දියට ප්‍රත්‍ය වෙන්නේ, ප්‍රතිසන්දියට හේතු වෙන්නේ. දැන් භව කියන වචනය අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයේ දක්වනවා කර්ම භව, උපපත්ති භව කියලා. උපපත්ති භව කියන්නේ මේ මනුෂ්‍ය භවය, දිව්‍ය භවය, බ්‍රහ්ම භවය, പ്രേත භවය, ඒ ආදි වශයෙන් කතා කරන භව. එතකොට කර්ම භවය කියලා කියන්නේ කුසල අකුසල කර්ම. මේවට කියනවා කර්ම භව කියලා. ඒක තමයි අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් දක්වන්නේ කර්ම භවය. එතකොට ඒ කර්ම භවයත් එක්ක යෙදුන අවිද්‍යාව, සංඛාර, තණ්හා, උපාදාන, භව කියන ඒවා මේ වර්තමාන හේතු වශයෙන් වර්තමානයේ සකස් වෙන මේ කර්ම භවයත් එක්ක යෙදුන, වර්තමානයේහි සකස් වෙන මේ කර්ම භවයත් එක්ක යෙදුන අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව හේතු වෙනවා අනාගත මේ ආයතින් ඵල පංචකං. ඒ කියන්නේ නැවත
මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේවා සකස් වෙන්න. පැහැදිලිද එතකොට? එතකොට මේ පින්නතුන් තේරුම් ගන්නට ඕන අතීත වශයෙන් ගිය භවයේ අපි එහෙම කතා කරමු ගිය භවයේ අතීත භවයේ කර්ම කරද්දී ඒ කර්ම භවයත් එක්ක යෙදුන. හරිද? අතීත භවයේ වශයෙන් ගමුක අපි හිතමුකෝ අතීතේ හිටියා කියලා දෙවියෙක් වෙලා. අතීත භවයේ දෙවියෙක් වෙලා හිටියා. ඒ අතීත භවයේම ගිය භවයේම කියන්නටත් බෑ. මේ ජීවිතේ මේ ප්‍රතිසන්දි විඥානේ ප්‍රතිසන්දියක් ගන්න හේතු වෙච්ච කර්මය කරපු භවයක් තියෙනවානේ. ඒ කර්මය කරපු භවයක් තියෙනවා. එතකොට ඔබ තේරුම් ගන්නට ඕන එකී කර්ම භවයත් එක්ක යෙදුන මේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව හේතු කරගෙන තමයි මේ වර්තමානයේහි ප්‍රතිසන්දිය කියන එක සකස් වුනේ. ඒතර වර්තමාන ඵල වශයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ඵලයන් වලට හේතු උනේ අතීත කර්ම භවයත් එක්ක යෙදුන අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන කාරණා. එයින් අදහස් කරන්නේ අතීතයේ තිබුණ එච්චරයි අතීතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තිබුණ නැහැයි කියන එක මේ විස්තර වන්නේ නැහැ. ඒක වරදවා තේරුම් ගන්නේ නැතුව මේ ධර්මමය ස්වභාවය මේකෙන් මතු කරලා ගන්න කාරණය බුදුරජාණන් වහන්සේ මේ තුලින් මතු කරලා දක්වන්න උත්සාහ කරන කාරණය පූර්වාචාර්යන් වහන්සේලා මේ තුලින් මතු කරගන්න වේ සර්වඥයන් වහන්සේගේ බුද්ධ වචනය මතු කරලා දක්වන ආකාරය පිළිබඳව තමයි අපි තේරුම් ගන්න උවමනා කරන්න පින්වත්නි. දැන් සමහර එක් ඕකට තර්කයක් ගේනවා අතීත වශයෙන් දක්වපුවාම අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. එතකොට අතීතේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තිබ්බේ නැද්ද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මෝඩ තර්කයක්නේ. ඒක ඇත්ත වශයෙන්ම තර්කයට ගැලපෙන්නේ නැහැ නේද? එහෙම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒක නිෂේධනය වෙනවා කොහොමද? වර්තමාන වශයෙන් දක්වනවානේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා වර්තමාන ඵල වශයෙන්. ඊළඟට අනාගත භවයට උපකාර වන හේතු වශයෙන් දක්වන්නේ වර්තමාන හේතු පහ. වර්තමානයේ යෙදෙන වර්තමානයේහි කර්ම කිරීම වශයෙන් යෙදෙන්නා වූ ඒ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ හේතු. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සංසාර චක්‍රය භව චක්‍රය පිළිබඳව. එතකොට මේ සංසාර චක්‍රය භව චක්‍රය කැරකෙන්නේ මේ විදිහට පින්නන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන හැමදේම පටිච්ච සමුප්පන්නව දකින්න පින්නන්නේ. මේ හේතුඵල න්‍යාය හැම තැනකටම ගලපලා හොඳට තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕන. මේ හේතුඵල ධර්ම න්‍යාය හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. දැන් අර ආයතනයක් පාසාත් බුදුරජාණන් වහන්සේ උගන්වනවා මේ හේතුඵල ධර්ම න්‍යාය. කොහොමද බුදුරජාණන් වහන්සේ බලන කොච්චර ලස්සනද කියලා පින්න. ජීවිතය දකින්න ජීවිතය මනාවකට නුවණින් දකින්න මේ ගැනීම හරි මහ ලොකු උපකාරයක් වෙනවා. දැන් පෘථග්ජන ස්වභාවය තමයි මම කියලා කෙනෙක් ඉන්න ඒ මම රූප දකින්නවා කියන එක. මම දැක්ක මගේ ඇස් දෙකෙන්ම දැක්ක කියන්නේ ඒකනේ. මම කියලා කෙනෙක් ඉන්න ඒ මම ශබ්ද අහනවා කියන එක. මම කියලා කෙනෙක් ඉන්න ඒ මම විඳිනවා කියන එක. මම කියලා කෙනෙක් ඉන්න ඒ මම හිතනවා කියන එක. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දක්වන්නේ එහෙම නෙවෙයි. ඒක තමයි අන්ධබාල පෘථග්ජන ස්වභාවය. අන්ධබාල පෘථග්ජන මානසික ස්වභාවය ඒකයි. බුදුරජාණන් වහන්සේ පින්තුනි දක්වන්නේ එහෙම නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් ඔහොම දක්වනවා. එතකොට බලන්න කොහොමද බලන්න කොච්චර ලස්සනට මේක දක්වනවද කියලා. පටිච්චසමුප්පාදය ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන නාසය මුල් කරගෙන ඒ විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වනවා පින්වත්නි. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස හැම වෙලාවකම මේ අර තියෙන චුල්ල නිද්දේශ පාළියේ සූත්‍රයක් තියෙනවා මෝගරාජ සූත්‍රය කියලා.
මේ මෝගරාජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මෝගරාජ සදා සතෝ සක්කාය දිට්ඨු හච්ච ඒවම් මච්චුතරෝසියා කියලා. භාගතුන් වහන්සේ දක්වනවා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මෝගරාජ සදා සතෝ සදා සතෝ සමකල්හිම සිහියෙන් මෝගරාජය ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මේ ලෝකය ශුන්‍ය වශයෙන් දකින්න. ලෝකය ශුන්‍ය වශයෙන් දකින්නේ කියන එකේ තේරුම කිසිවක් නැහැ කියලා දකින්න කියන එක නෙවෙයි. කිසිවක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම නොවන බව තේරුම් ගන්නට ඕනේ. මේ ඔක්කොම මනසේ මායා කියලා බුදුරජාණන් වහන්සේ දැක්ුවේ නැහැ. මනසේ මායා කියලා දැක්ුවා නම් මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා හත්තිපදෝපම සූත්‍ර ආදී උගන්වන ධර්මය වැරදි වෙනවනේ. ඒකේ බොහොම ලස්සන සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවානේ. ඇහැ නොබිඳුනේ වෙයි. ඇහැ නිරෝගී. බාහිර රූපය ඇහැ හමුවට පැමිණෙනවා. එහෙමනේ දක්වන්නේ. එහෙම දක්වන්නේ සාරිපුත්තයන් වහන්සේ. එතකොට කිසිවක් නැtei කියලා මේ බාහිර ලෝකයේ කිසිවක් නැහැ. ඔක්කොම මනසේ තත්වයන් මානසික මායාවන් කියලා විඥානයේ ලඝු කොට දක්වපු දේශනාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥයන් වහන්සේගේ සර්වඥ භාෂිතය. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොගරාජ සමකල්හිම සතියෙන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකය ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා දකින්නට. ශුන්‍ය වූ රූපයක්, ශුන්‍ය වූ වේදනාවක්, ශුන්‍ය වූ රූපයක් කියන්නේ ආත්ම වශයෙන් ශුන්‍ය ප්‍රත්‍යෝත්පන්න රූපස්කන්ධයක්. ආත්ම වශයෙන් ශුන්‍ය ප්‍රත්‍යෝත්පන්න වේදනා ස්කන්ධයක්. ප්‍රත්‍යෝත්පන්න වේදනාවක් නැtei කියන්න බෑනේ පින්වත්. එතකොට සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියන්නේ මොනවද? ඒ සිත්වල යෙදෙන වේදනා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවානේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම හැටියට. ඊළඟට ශුන්‍ය වූ සත්පුද්ගල ආත්ම ස්වභාවයක් නැති හිස් නිස්සත්ව නිජ්ජීව සංඥා ස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පින්වත්නි. ඊළඟ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ආදී වශයෙන් දක්වන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකය කියන්නේ මේ උපාදානස්කන්ධ ලෝකය ශූන්‍ය වශයෙන් දකින්නට කියන එක බුදුරජාණන් වහන්සේ දැක්කුවා. ශූන්‍ය වශයෙන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කුවේ පින්වත්නි සත්පුද්ගල ආත්ම ස්වභාවයකින් තොරව දකින්නේ කියන එක. ඉතින් අදට නියමිත කාල වේලාවකුත් ගියා. මේ පින්වත් පිරිස මේ කියපු කාරණාවන් පිළිබඳව හොඳින් හිතලා බලන්නට, තේරුම් අරගන්න උත්සාහ කරන්න. තව තවත් පොත්පත් කියවන්න. මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යම්තාක් දුරකට හෝ ඥානය ඔබට උපදවා ගන්න කැමති නම් රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ ලියපු පටිච්චසමුප්පාද ධර්ම විවරණය කියන පොත, පටිච්චසමුප්පාදය කියන මේ පොත හොඳට අධ්‍යයනය කරන්නට ඕන, හොඳට කියවන්නට ඕන. ඒකේ බොහෝම ලස්සනට අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කාරණාවන් දක්වලා තියෙනවා. ඊට අමතරව මේ පිනතුන්න පුළුවන් නම් පෙළ අට කතා ටීකා අනුසාරයෙන් මේ ඉගෙන ගන්නට ඒක මේ පිනතුන්ගේ ධර්මඥානය වඩා වර්ධනය කරගන්න මහෝපකාරී වෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණ මේ කුසලය, ධර්ම දානමේ කුසලය මේ හැම දිනාටම උත්තම වූ නිර්වාණ අවබෝධය පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල කවුඩාන පාර අංක 9 නිවසේ පදිංචි උපුල් මහත්මයා සහ උද්‍යානී ජයසූරිය මහත්මිය. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ නිර්මල ලෙස දේශනා කරන අතීත වර්තමාන හා අනාගත ඒ සංඝ රත්නයට පින් අනුමෝදන් කරන්න, ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සුව චිරජීවනය, ධර්මාවබෝධය, නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන දරුවන් ඇතුළු සියලුම දෙනාට ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන ඉක්මන් භවයක මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඉපදෙන මැරෙන දුක් ඇති මේ මහා සංසාර ගමනින් අත මිදෙන්න මේ සියලු කුසල උපකාර වේවා කියන ඒ ප්‍රාර්ථනාව සිත්ති පිහිටුවාගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වය ඒ පින්තුන්ගෙන කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයත් රටත් මනාකොට ආරක්ෂා කරගන්න, දියුණු කරන්න කැපවීමෙන් කටයුතු කරන හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව
ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතය දුරු වී ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් වේවායි කියා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නමින් අභාවයටපත් වුණ සියලු ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වන දෙවියන් ඇතුළු භූත පිසාචාදී සියලු සත්ත්වයන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනුයි පින්වත් උපුල් මහත්මයා සහ උද්‍යානි ජයසූරිය මහත්මිය අද ධර්ම දේශනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ අයගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළ දෙහිවල කවුඩාන පාර අංක 9 නිවසේ පදිංචි උපුල් මහත්මයාටත් උද්‍යානි ජයසූරිය මහත්මියටත් ඒ පවුල්වල සුජීවත්ව වාසය කරන දුවා දරුවන් ඇතුළු හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන්ටත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස මේ සියලුම කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සකල සතහට සිත සදමින් උතුම් වූ දේශනේ පවත්වා වදාළ කොළඹ හද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩදුම්බර සෝභිත ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය තුල මේ උතුම් වූ මේ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් අපි ඊළඟට දහවල සම්බුද්ධ පූජාමය පින්කම ඔබට ගෙනෙන්නට සූදානම්. ඉන් අනතුරුව පූජනීය බලන්ගොඩ රාද ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන රතනාකර විශේෂ ධර්ම දේශනය, ඉන් අනතුරුව සංഭാෂණා පොදා සදහම් කතිකාවත ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි ප්‍රධාන පාලක මැදිරිය වෙත සම්බන්ධතාවය ලබා දෙන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.